නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තිසරණ ගමනං සම්පුන්නං ආමභන්තේ. පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේත. ආමභන්තේ. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං. ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. බ්‍රහ්මචර්යං ච සීලං ච අඤ්ජවං මද්දවං තපං සෝරච්ඡං අවිහිංසං ච
කන්තිංචාපි අවන්නයුන්ති. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, බෞද්ධ ආරෝප වාහනයේ ඔස්සේ සජීවී විකාශනය කරන මේ ධර්මානුශාසනාව ශ්‍රවණය කිරීමටයි මේ සදැහැති පින්වත් හැමදෙනාම දැන් බොහෝම ශ්‍රද්ධාවෙන් සූදානම්ව සිටින්නේ. අද අපේ ධර්මානුශාසනාවෙහි දායකත්වයේ භාරගෙන කටයුතු කරන්නේ කළුබෝවිල පන්සල පාර ජයමාවත පදිංචි අශෝකා විජේනායක මෑණියන්, එවාගේම ආශ්‍රී විජේනායක පුතුණුවන්, එවාගේම ලහිරු විජේනායක පුතුණුවන් ඇතුළු පවුලේ පින්වත් පිරිස. විශේෂයෙන් බලාපොරොත්තු වන්නේ මීට 3 මාසයකට කලින් මේ පල්ලවසපත් වන්තේ දුණු අධිනීතිඥ කරුණාසේන විජේනායක මහත්මයා ආදරණීය ස්වාමි පුරුෂයාණන් පුතුන් දෙපළගේ ආදරණීය තාත්තා පියාණන් වහන්සේ සිහිපත් කරලා අපේ කරුණාසේන විජේනායක මහත්මයාට මේ පින් මේ කුසල් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධයෙන් සුඛ සහගත ප්‍රතිපදාවෙන් දුක් කෙලවර කොට නිවන් අවබෝධයේ පිණසම හේතු වාසනා වේවා කියන උතුම් ප්‍රාර්ථනාවෙන් සිද්ධ කරන පින්කම. පින්වත්නි, අද අපේ ධර්මානුශාසනාවෙහි මාතෘකාව හැටියට තබා ගත්තේ මේ වස්සාන සීමාව තුළ සූත්‍ර දේශනා ඇසුරු කරගෙන මේ දේශනා මාලාව සිද්ධ කරන්නේ. අදට නියමිත සූත්‍ර දේශනාව සුත්ත නිපාතේ චුල්ල වග්ගයේ සඳහන් වන බ්‍රාහ්මණ ධම්මික සූත්‍ර දේශනාව. බ්‍රාහ්මණ ධම්මික සූත්‍රය බුදුරජාණන් වහන්සේත් ඒ වගේම බ්‍රාහ්මණවරු පිරිසකුත් අතර ඇති වුණු ලස්සන ධර්ම සාකච්ඡාවක් ඇටියටයි මේ දේශනාව සඳහන් වෙන්නේ. කෙටියෙන්ම කියනම නම් ඉස්සර මිනිස්සු ළඟ ගුණධර්ම මනුෂ්‍ය ධර්ම තිබුණය. නමුත් දැන්ගේ මනුෂ්‍ය ධර්ම නැති වෙලාය කියලයි භාගතුන් වහන්සේ මේ සූත්‍ර දේශනාවේදී අපිට කියලා දෙන්නේ, කෙටියෙන්ම කියනවා නම්. එතකොට ආයුෂ අඩු උනේ, ලෙඩ වැඩි උනේ කාගෙන්වත් වරදක් නිසා නෙවෙයි පින්නතුනි, අපේම පැවතුම් වල වැරදි පැවතුම් වල ක්‍රියාකලාපේ නිසා කියලායි බුදුහාමුදුරුවෝ මේ දේශනාවේදී කියන්නේ. පින්නතුන් දන්නවා චක්කවර්ති සීනාද සූත්‍රයට අනුව අවුරුදු 80000ක් තිබුණු ආයුෂ තමයි දැන් 100ටත් වැඩිය පින්නතුනි අඩු වෙලා තියෙන්නේ. ඒ දේශනාවේ සඳහන් වෙනවා චක්කවර්ති සීනාද සූත්‍රයේ දිලදුකම වැඩි වෙනකොට නොදුන් දේ මිනිස්සු ගන්න පටන් ගත්තා. ඒ කාලේ වෙනකොට අවුරුදු 80000ක් තිබුණු ආයුෂ හොරකම් කරන්න පටන් ගත්තට පස්සේ අවුරුදු 40000ට පින්නතුනි මිනිස්සුන්ගේ ආයුෂ අඩු වුණා. ඊට පස්සේ රජුරෝ ගාවට ගේනම හොරකම් කළ මිනිස්සයව අල්ලන් ආවට පස්සේ රජුරෝ අහනවා, නුඹ හොරකම් කළාද කියලා. මේ මිනිස්සයා කියන මම හොරකම් කළේ නෑ කියලා. හොරකම් කළ මදිවට බොරුත් කියන්න පටන් ගත්තා. 40000ට තිබුණු ආයුෂ බොරු කියන්න පටන් ගත්තට පස්සේ 20000ට පින්නතුනි අඩු වුණා. මේ අතර සොරකම් කළා කියලා මිනිස්සු රජුරවන්ට කේලම් කියන්න පටන් ගත්තා. වැඩිපුරම කේලම් කියන්න පටන් ගත්තා. කේලම ලෝකේ පටන් ගන්නකොට 20000ට තිබුණු ආයුෂ 10000ට පින්නතුනි අඩු වුණා. මේ කෙලෙස් ඔක්කොම, ඒ කියන්නේ කෙලෙස් බහුල වෙනකොට ආයුෂත් පින්නතුනි ටික ටික අඩු වෙනවා. දැන් මිනිස්සු අතර කෙනෙක් ලස්සනයි, කෙනෙක් අවලස්සනයි. කාමීත්‍යාචාරය පටන් ගන්නවා. අවලස්සන මිනිස්සු ලස්සන මිනිස්සු කෙරෙහි, ලස්සන ස්ත්‍රීන් කෙරෙහි කාමරාගයෙන් බැඳෙනකොට 10000ට තිබුණු මිනිස්සුන්ගේ ආයුෂ කාමීත්‍යාචාරය නිසා 5000ට පින්නතුනි අඩු වුණා. ඉන්පස්සේ ක්ලේශයන් බලවත් වෙනවා. පරුස වචනයයි කේලමයි කියන එක උග්‍ර ලෙසම පින්නතුනි බලවත් වෙනවා. පරුස වචනයයි කේලමයි. පරුස වචන අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. එතකොට 5000ට තිබුණු ආයුෂ පින්නතුනි 2500ට දක්වා මිනිස්සුන්ගේ ආයුෂ අඩු වුණා. ඉන්පස්සේ බුදුහාමුදුරු දේශනා කරනවා දැඩි ලෝභයයි, ඒ කියන්නේ අවිද්‍යාවයි
ව්‍යාපාදයයි. අවිද්‍යාව කියලා කියන්නේ දැඩි ලෝභයට. තමන්ගේ වස්තුව නෙවෙයි අනුන්ගේ වස්තුන් කෙරෙහි ලෝභ සිතක් ඇති කරගෙන ඒක තමන්ට අයිති කරගන්න උත්සාහවන්ත වෙනවා. අවිද්‍යාවයි දැඩි ලෝභයයි දැඩි ව්‍යාපාදයයි මේ දෙක බලවත් වෙනකොට පින්නතුනි 2500ට තිබුණු මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 2000ට අඩු වුණා. ඊට පස්සේ ලෝකේ තව දෘෂ්ටියක් පටන් ගන්නවා. ඒ තමයි පින්නතුනි මිත්‍යා දෘෂ්ටිය. මිත්‍යා දෘෂ්ටිය ලෝකේ රජ කරනකොට 2000ට තිබුණු ආයුෂ 1000ට අඩු වුණා. ඉන්පස්සේ බුදුහාමුදුරු දේශනා කරන මහණෙනි ක්ලේශයන් තුනක් බලවත් වුණා. ඒ ක්ලේශයන් තුන තමයි අධර්ම රාගයයි, මිත්‍යා ධර්මයයි, විෂම ලෝභයයි. අධර්ම රාගය කියන්නේ නොසුදුසු තැන්හි රාගය උපදවා ගන්නවා. උදාහරණයක් කියනවා නම් තාත්තගේ පාර්ශවයේ නංගි කෙරෙහිත් මිනිසුන්ට රාගය උපදිනවා. මේ තාත්තගේ නංගි ඒත් රාගය උපදිනවා. අද කොච්චර තියෙනවද? ගුරුවරයාගේ මේ Tamanට උගන්වන ගුරුවරයාගේ බිරිඳ කෙරෙහිත් රාගය උපදිනවා. මේකට කියන්නේ අධර්ම රාගය කියලා. ඊළඟට මිත්‍යා ධර්මය, මිත්‍යා දෘෂ්ටිය නෙවෙයි මිත්‍යා ධර්මය. මිත්‍යා ධර්මය කියලා කියන්නේ පින්නතුනි බුදුහාමුදුරු දේශනා කරනවා අනාගතේ ස්ත්‍රීන් කෙරෙහි රාගයෙන් බැඳෙනවා. පුරුෂයන් කෙරෙහි රාගයෙන් බැඳෙනවා. සමහර රටවල මේව සම්මත කරලා. ඊට පස්සේ විෂම ලෝභය. විෂම ලෝභය කියලා කියන්නේ ලෝභය නම් කාටත් තියෙනවා. විෂම ලෝභය කියන්නේ දකින සෑම වස්තුවක් කෙරෙහිම ලෝභසිතක් ඇති කරගෙන ඒක Tamanට අයිති කරගන්න උත්සාහවන්ත වීම. ඒ Tamanට අයිති කරගන්න උත්සාහවන්ත වෙනකොට Tamanට අයිති වෙන්නේ මේක වෙන කෙනෙකුට අයිති වෙන්නයි හදන්නේ කියලා තේරෙනකොට මිනිස්සු නිකන් ඉන්නේ නැහැ. දණ්ඩක් මුගුරක් පොල්ලක් බැරි නම් ඊට වඩා දෙයක් කර මිනිස්සු පාවිච්චි කරනවා. බැරි නම් කාට හරි සල්ලි දීලා සල්ලි විසි කළා හරි ඒ මිනිහා මරණව Tamanට අයිති වස්තුව ගන්න. අද කොච්චර තියෙනවද? එතකොට මෙන්න මේ ක්ලේශයන් තුන. මොකද්ද? අධර්ම රාගයයි, මිත්‍යා ධර්මයයි, විෂම ලෝභයයි කියන මේ කෙලෙස් තුන බලවත් වෙනකොට මහණෙනි 1000ට තිබුණු මිනිස්සුන්ගේ ආයුෂ 500ට අඩු වුණා කිව්වා. ඉන්පස්සේ වැඩිහිටියන්ට සලකන්නේ නැති, වැඩිහිටියන්ට ගරු කරන්නේ නැති කාලයක් එනවා. වැඩිහිටියන්ට ගරු කරන්නේ නැති වෙනකොට, වැඩිහිටියන් සලකන්නේ නැති වෙනකොට 500ට තියෙන ආයුෂ 250ට 200ට 100ට පින්නතුණි ආයුෂ අඩු වෙනවයි කිව්වා. දැන් ඒකත් අඩු වෙලා පින්නතුණි අවුරුදු 80ටත් වඩා අද පරමායුෂ අඩුතරමට පින්නතුණි ජීවිතපත් වෙලා තියෙනවා. ඒ නිසා මතක තියාගන්න මේක වළක්වන්න බෑ. මේක තමයි ධර්මය, මේක තමයි ධර්මතාවය. කෙසේ හෝ වේවා සියල්ලත් ලෝකේ අනිත්‍ය වෙන බව දැනගෙන බුදුහාමුදුරු වදාලේ ධර්මයත් අනිත්‍ය වෙන නිසා ඒ අනිත්‍ය වෙන්න කලින් ඒකෙන් ප්‍රයෝජන ගන්න ඕනේ. යම් කෙනෙක් කියනවා නම් දැන් ශාසනයත් පිරිහිලා, ස්වාමීන් වහන්සේලාත් පිරිහිලා, දැන් කොහෙද නිවන් දකින්නේ? එහෙම කියන්න බෑ. එහෙම කියන්න බෑ කියන්නේ පින්වත්නි බුදුරජාන් වහන්සේත් වදාළ අනිත්‍ය වෙනවා, ශාසනයත් පිරිහෙනවා, ස්වාමීන් වහන්සේලාත් පිරිහෙනවා. ඒක නැත්තේ නෑ. නමුත් පිරිහෙන්න කලින් වැඩ ටික කරගන්න ඕනේ. පිරිහෙන්න කලින් වැඩ ටික කරගත්තොත් එදාට පින්නතුනේ එයා ශාසනයටවත්, ස්වාමීන් වහන්සේලාටත්, ධර්මයටවත් කවදාවත් පින්නතුනේ දොස් කියන්නේ නැහැ. ඔන්න බලන්න අවුරුදු 5000ක් යනකොට මේ සම්බුද්ධ ශාසනයේ දේශනාවල සඳහන් වෙන හැටියට මනෝරත පූර්ණේ අටුවාවේ කියනවා බුදුරජාණන් වහන්සේ බුදු වෙච්ච දවසේ ඉඳලා අවුරුදු 1000ක් ඉස්සරහට මේ සසුන බබළුවන්නේ මහරහතන් වහන්සේලා. ඒ කියන්නේ බුදු වෙච්ච දවසේ ඉඳලා ඉස්සරහට අවුරුදු 1000ක් මේ ශාසනය බබළුවන්නේ කවුද? මහරහතන් වහන්සේලා. ඉන්පස්සේ මහරහතන් වහන්සේලා නැති කාලයක් එනවා. ඊට පස්සේ කවුද ඉන්නේ? රහතන් වහන්සේලා. මහරහතන් වහන්සේලා නෙවෙයි, රහතන් වහන්සේලා. රහතන් වහන්සේලා තවත් අවුරුදු 1000ක් ඉස්සරහට මේ ශාසන බබළුවනවා. එතකොට 2000යි. ඉන්පස්සේ අනාගාමී උත්තමයෝ තවත් අවුරුදු 1000ක් මේ ශාසන ඉස්සරහට අරගෙන එනවා. 3000යි. සකු르දාගාමී පුජ්‍යලයෝ තවත් අවුරුදු 1000ක් ඉස්සරහට මේ ශාසනය අරගෙන එනවා. 4000යි. සෝවාන් අය තවත් අවුරුදු 1000ක් ඉස්සරහට මේ ශාසන අරගෙන එනවා. 5000යි. දැන් ඒකෙනුත් ඒ 5000න් 2565ක් පින්නතුනි මේ වෙනකොට අවසానයි. එනිසා
සෝවාන් අයගේ නම් අඩුවක් නෑ කියලායි පින්නතුනි දේශනාවේ සඳහන් වෙන්නේ. කෙසේ හෝ වේවා පින්නතුනි බුදුරජාණන් වහන්සේ වදාලා සෝවාන් වෙලා එතනින් නතර වෙන්නේ නැතුව සෝවාන් ඵලයට පත්වෙච්ච කෙනා බුදුහාමුදුරු වදාළ දවසක් අර ආනන්ද හාමුදුරුවන්ට කියනවා ආනන්ද මේ සෝපාදිසේ සූත්‍රයේදී මේ දේශනාව නිතර නිතර මේ සාරිපුත්ත නුඹ කියන්න එපා කිව්වා. සාරිපුත්ත මහ රහතන් වහන්සේට කියන්නේ ඇයි සාරිපුත්ත මේ සෝපාදිශේෂ සූත්‍රයේ නැවත නැවත කියන්න ගියොත් මේ ශාසනය ඉතුරු වෙන්නේ සෝවාන් අය විතරයි කිව්වා. ඇයි බුදුහාමුදුරුවෝ කොහොමද කියලා තියෙනවනේ සෝවාන් වුණොත් හොඳටම ඇති කියලා. එතකොට සෝවාන් වෙච්ච කෙනා කවදාවත් සකෘදාගාමී තත්වයටපත් වෙන්න උත්සාහවන්ත වෙන්නේ නැහැ. සකෘදාගාමී කෙනා කවදාවත් අනාගාමී වෙන අපි කාටත් ඕනේ අපායින් මිදලා ඉන්න විතරයි. ඒක නේද සමහරු කියන්නේ මොකුත් ඕනේ නැහැ හාමුදුරුවනේ මේ ජීවිතේ සෝවාන් වුණොත් හොඳටම ඇති. එතනින් අපි නතර වෙලානේ. ඒක තමයි ස්වභාවය. ඉතින් කෙසේ හෝ වේවා පින්නතුනි සියල්ල නැති වෙන්නට කලින් ධර්මියත් නැති වෙන්නට කලින් ඉක්මනට පින්නතුනි ප්‍රයෝජන ගන්න ඕනේ. ඒ සඳහායි මේ උත්සාහවන්ත වෙන්නේ. මේ බ්‍රාහ්මණ ධම්මික සූත්‍රයත් මිනිස්සුන්ගේ මනුෂ්‍ය ධර්ම පිරිහිලා අන්තිමට නැත්තටම නැති වෙලා පිරිහින තත්වයටමපත් වෙනකොට බුදුරජාණන් වහන්සේ වදාලා මෙන්න මේ ටික සිද්ධ වෙනවා. මේ සූත්‍රය ආරම්භ වෙන්නේ පින්නතුනි මේ විදියට බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ සවැත්නුවර ජේතවනාරාමේ. එදා කොසල් දනව් වැසි ජරා ජීර්ණ තත්වයටපත් වෙච්ච මේ සූත්‍රය කියන්නේ වැඩිමහලු නැත්තම් වයසට ගිය බ්‍රාහ්මණවරු පිරිසක් පින්නතුනි බුදුහාමුදුරු බලන්න ආවා. බරන්න ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට වන්දනා කළා. සමහරු සතුරු සාමීචියේ කතා කරලා පැත්තකින් වාඩි වුණා. මේ බ්‍රාහ්මණවරු බුදුහාමුදුරන්ගෙන් අහනවා සන්දිස්සන්ති නෝකෝ භෝගෝතම ඒතරහි බ්‍රාහ්මනා පෝරාණානං බ්‍රාහ්මනානං බ්‍රාහ්මණ ධම්මේති. මේ අහන්නේ ස්වාමීනි භාගතුන් වහන්සේ ඉස්සර මිනිස්සු ළඟ තිබුණු ගුණ ධර්ම දැනුත් මිනිස්සු ළඟ තියෙනවද කියලා. බුදුහාමුදුරු වදාලා නකෝ බ්‍රාහ්මණ සන්දිස්සන්ති. ඉස්සර මිනිස්සු ළඟ තිබුණු ගුණ ධර්ම දැන් මිනිස්සු ළඟ නෑ. බ්‍රාහ්මනානං පෝරාණං බ්‍රාහ්මනානං බ්‍රාහ්මණ ධම්මේති. ඊට පස්සේ බ්‍රාහ්මණු ඉල්ලීමක් කළා සාදුනෝ භවං ගෝතමෝ පෝරාණානං බ්‍රාහ්මනානං බ්‍රාහ්මණ ධම්මං බාසතු සචේ භෝතෝ ගෝතමස් සගරෝති. බුදුහාමුදුරුවනේ අපහසුයක් නැත්තම් ඔබ වහන්සේට කරදරයක් නැත්තම් මේ වෙලාවේ මේ දේශනාව තව ඉස්සරහට කරන්න පුළුවන් නම් භාගතුන් වහන්සේ හරි වටිනවා කිව්වා. මොකද්ද වටින්නේ? දැන් බුදුහාමුදුරුවන්ගෙන් ඇහුවේ ඉස්සර මිනිස්සු ළඟ තිබුණු ගුණධර්ම දැනුත් තියෙනවද කියලා. බුදුහාමුදුරුවෝ එක වචනෙන්ම කිව්ව නෑ කියලා. බ්‍රාහ්මණවරු ඉල්ලීමක් කළා ඔබ වහන්සේට කරදරයක් නැත්තම් බුදුහාමුදුරුවනේ එහෙම උනේ ඇයි කියලා කියන්න පුළුවන්ද කියලා. බුදුහාමුදුරුවෝ කියනවා සුනාත සාදුකං මනසිකරෝත බාසිස්සාමි. මම කියන්නම් හොඳින් අහගන්න කිව්වා. භාගතුන් වහන්සේ මේ සූත්‍ර දේශනා පින්නතුනි ගාථා ස්වරූපයෙන් තියෙන්නේ. හරිම ලස්සන දේශනාවක්. මේ දේශනාව අහනකොට හිතනවා පින්නතුනි අපි අද කොතනද ඉන්නේ? එදා මිනිස්සු මනුෂ්‍ය ධර්මත් එක්ක පින්නතුනි ජීවිතේ කොතනද හිටියේ කියලා. කියනවා ඉසයෝ පුබ්බක ආසුං සංයතත්තා තපස්සිනෝ පංචකාම ගුණේ හිත්වා අත්තදත්තමචාරිසුං. ඒ කියන්නේ බ්‍රාහ්මණවරුන් ඉස්සර මිනිස්සු සීලයෙන් යුක්ත වුණා. ඒ විතරක් නෙවෙයි ඉන්ද්‍රිය සංවරයේ මිනිස්සුන්ට තිබුණා. ඒ විතරක් නෙවෙයි පංචකාම සම්පත් අතහැරලා ආත්මාර්ථය තුල හැසිරුණා කිව්වා. මේ කියන්නේ ආත්මාර්ථකාමී කියන එක නෙවෙයි. ආත්මාර්ථය තුල හැසිරුණා කියලා කියන්නේ ඒ පුජ්‍යලයා ධර්මයේ වෙනුවෙන් සිය ජීවිතය පවා කැප කරලා තමන්ගේ ජීවිතේ ධර්මයත් එක්ක හොඳට හදාගත්තා. ඒ ධර්මයත් එක්ක ජීවිතේ හොඳට හදාගත්තු කෙනාගෙන් මොකද්ද සිද්ධ වෙන්නේ? කවදාවත් පින්නතුනේ කරදරයක් වෙයිද? නෑ. ඒ කියන්නේ අනුන්ට කරදරයක් නෑ. ඒකයි කිව්වේ ආත්මාර්ථයේ හැසිරුණා කිව්වා. ආත්මාර්ථයේ හැසිරුණා කියන්නේ පරාර්ථයේ නොකලා කියන එක නෙවෙයි. ආත්මාර්ථයේ තුල හොඳින් හැසිරුණා කියන්නේ ඒකම තමයි පරාර්ථය. කෙටියම කියනවා නම් අනුන්ට කරදරයක් නැතුව මේ ලෝක ජීවත් වෙන්න පුළුවන් නම් එච්චරනේ වටින්නේ. ඒකයි මේ ආත්මාර්ථය තුල හැසිරුණා කියන්නේ. ඊට පස්සේ බුදුහාමුදුරු දේශනා කරනවා බ්‍රාහ්මණවරුන් ඉස්සර මිනිස්සුන්ට සිව්පා සත්තු හිටියේ නෑ. ඒ කියන්නේ සත්තු ඇති කලේ නෑ මිනිස්සු. සත්තුන්ගේ ලෝකේ ජීවත් වෙන්න මිනිස්සු ඉඩ හදලා දීවලා.
සත්තුන්ට කෑම ටිකක් දාලා සත්තුන්ගේ බඩ පිරව මිසක සත්තු හිර කරගෙන මිනිස්සු හිටියේ නෑ. කොච්චර ලස්සනද බලන්නකෝ. බුදුහාර දේශනා කරන්නේ. ඉස්සර ඊට පස්සේ කියනවා මිනිස්සුන්ට මහ ලොකු ධනයක් තිබුණේ, මිනිස්සුන්ට මහ ලොකු රත්තරන් තිබුණේ. එතන කියනවා ධනය ධාන්‍ය කොට ඇති වූ මන්ත්‍ර ධානය. ඒ කියන්නේ ඉගෙනීම තමයි කිව්වා උතුම්ම ධනය කොට මිනිස්සු එදා සැලකුවේ. ඒ කියන්නේ ඉස්සර බ්‍රාහ්මණවරුනි උගත් මිනිස්සුන්ට හොඳට තැන තිබුණා කිව්වා. දැන් උගත් අයට තැන නැහැ කිව්වා. මිනිස්සු දන්නවා රත්තරන් ඕනේ නැහැ, රිදී ඕනෙත් නැහැ, මුතුමැණික් ඕනෙත් නැහැ, මොකුත් ඕනේ නැහැ. ඉගෙන ගත්තා නම් තැන තියෙනවා. ඒ නිසා මිනිස්සු අධාර්මිකව කවදාවත් අනුන්ගේ දෙයක් කඩාව රත්තරන් මුතුමැණික් එකතු කොලේ නැහැ. දැනගත්තා, ඉගෙන ගත්තොත් තැන තියෙනවා. කොච්චර ලස්සනයිද? ඊට පස්සේ බුදුහාරු දේශනා කරනවා ඒ ඉගෙනගත් එකත් බ්‍රාහ්මණු නිකන් නෙවෙයි, කරුණාවත් මෛත්‍රියත් එක්කයි ගියේ කිව්වා. අනුන් තලලා පෙළලා ඉගෙන ගන්න බැරි කෙනා පැත්තකට දාලා කවදාවත් එහෙම ඉස්සරහට ගමනක් ගියේ නෑ. බැරි කෙනත් ඇදගෙනයි කෝ මිනිස්සු ඉස්සරහට ගියේ. අද බැරි අය පැත්තකටම දානවා. පින්නතුන්ට මතකද චුල්ලපන්තක හාමුදුරුවන්ට මාස 4ක් යනකම් ගාතාවක් පාඩම් කරගන්න බැරි වුණානේ. අයියනේ ගාතාව දුන්නේ. මහා පන්තක හාමුදුරුව මතකයිනේ. එතකොට ගාථා පාඩම් කරන්න බැරි වුණා. මේ විපාකයක්. මොකද්ද? චුල්ලපන්තක හාමුදුරුව ඒක ආත්මික පින්නතුනේ හොඳ ගුරුවරයෙක්. හැබැයි ගුරුවරයෙක් වුණාට ඉගෙන ගන්න බැරි ළමයින්ට සමච්චල් කරනවා. ඒ කියන්නේ කවටකම් කරනවා. පැත්තකට දානවා. ගුරුවරයා. එහෙම හොඳ නෑ. ඉගෙන ගන්න බැරි ළමයි ඕන ඉස්සරහටම ගන්න. ඉතින් එදා චුල්ලපන්තක කරපු දේ තමයි ඉගෙන ගන්න බැරි ළමයින්ට කවටකම් කළා. මේ ආත්මේ ඔන්න බලන්නකෝ පැවිදි වෙලත් පින්නතුනේ මාස 4ක් යනකම් පද 4ක්, ඒ කියන්නේ ගාතාවක පද 4ක් පාඩම් කරගන්න බැරි වුණා. ඊට පස්සේ කියන බුදුහාමුදුරුවෝ යමෙක් බ්‍රාහ්මණවරුන් ඉස්සර gedara බතක් පිළියෙල කළාම ඒ බතෙන් කොටසක් gedara ඉස්සරහා තියලා තියෙනවා. ඒ තියලා තියෙන්නෙත් මේ කන්න බැරි විදියට නෙමෙයි කිව්වා. බොහොම ලස්සනට යම්කිසි භාජනයකට බෙදලා මේ සූත්‍රය කියනවා. යමෙක් උදෙසා බතක් පිළියෙල කරන ලද්දේද දොරටුවේ තබන ලදී කිව්වා. ඒ කියන්නේ gedara ඉස්සරහා තියලා තියෙනවා. ඒක කවුරු ගත්තත් ප්‍රශ්නයක් නෑ. ඇත්ත කියන්නේ කවරෙක්කෝ මේ ආහාරය ගැන කුස පුරවා ගනිත්වා කියලා තියලා තියෙනවා කිව්වා. කන්න බැරි තාලෙට නෙවෙයි. මේ තවත් මෙතන කියනවා පිඬු සොයන උන්ට දීම සඳහා කියලා. ඒ කියන්නේ පිණ්ඩපාතේ යනවා නම් යම් කිසි කෙනෙකුටත් ඒ කෙනාටත් මේ බත සුදුසුයි. හිතන්නකො එතකොට සතෙකුට නෙවෙයි, බල්ලෙකුට, කාකෙකුට, කුරුල්ලෙකුට නෙවෙයි, පිණ්ඩපාත ගියත් යම් කිසි උත්තමයෙක් ඒ උත්තමයටත් මේක කන්න පුළුවන්, බලදන්න පුළුවන්. ඒ තාලෙට තියෙනවා කියලා කියන්නේ ඒ කියන්නේ ඒ කෑම වේල නැත්නම් ඒ බත් මිගාන පින්නතුනේ පිරිසුදුයි කියන එකනේ. ඉස්සර පින්නතුන්ට මතක ඇත්තනේ කම්මලා උයන්න ගන්නකොට ඉස්සෙල්ලා මිටක් අයින් කරනවා, මුට්ටියකට දානවා. ඒකට කියන්නේ මිටිහාල් මුට්ටිය කියලා. උදෙත් අම්ම දානවා, රැට උයන්න කොටත් අම්ම දානවා. මේක දැම්මට පස්සේ ටික ටික දානකොට මිටිහාල් මුට්ටිය පිරෙනවා. පිරුණාම ඔන්න නැති බැරි අහිංසක මිනිස්සෙක් ගෙදරට ආවට පස්සේ අම්මා බොහෝම සතුටින් ඒ මිනිස්සයාට ඒක දෙනවා. අන්න බලන්නකො පුරුදු කරපු හැටි. බත් ඇටයක් පිඟානට එන්න මොනතරම් කී දෙනෙක් නම් මේ ලෝකෙ දුක් විඳිනවද පින්නතුනේ. කවදාවත් කුඹුරක් කපනකොට, ගොයමක් කපනකොට, ගොයමක් මඩවනකොට, කුඹුරක් කානකොට එතනින් ගියත් ඉස්සර කුඩයක්වත් ඉහළගෙන යන්නේ නැහැ. ඇයි පින්නතුනේ අපිට බත සපයන මිනිස්සු අර මහ ගිනි කට්ට අවුවේ පෝරු ගානකොට, ගොයම් කපනකොට, ඒ හැමදේම කරද්දී අපි කුඩයක් ඉහළ යන්නේ හරියද? මම කියන්නේ ඉස්සර පින්නතුනේ කුඹුරක් ගාවින් යනකොට මිනිස්සු වැඩ කරනව දැක්කනම් කුඩෙත් ඒ වෙලාවට පල්ලෙහාට දාගෙන යන්නේ. කුඹුර පේන්නේ නැති තෙක් මානට යනකම්. එහෙම පින්නතුනේ බත සපයන මිනිස්සුන්ටත් ගරු කළා. දැන් ඒව නැහැ. ඒකට ඒවා ඒ මනුෂ්‍ය ධර්ම ඒව පින්නතුනේ පිරිහිලා ගිහිල්ලා. ඊට පස්සේ බුදුහාමුදුරු දේශනා කරනවා දැන් අර එහෙම ආවට පස්සේ එහෙම සතුටින් දෙනකොට ඒ මිටිහාල් මුට්ටියෙන් හාල් ටිකක් අරගෙන කවදාවත් ඒ අම්මට ඒ මිනිස්සෙකුට දේශයක් තරහවක් ඇති වෙන්නේ නැහනේ. ඇයි? ඒ අම්මා ඒ දේ අයින් කළේ ඒ මිනිස්සයා වෙනුවෙන්මනේ. ඒ නිසානේ අපිත් අද කන්න ගත්තාම බත් පිඟානේ ගුලියක් අයින් කරලා පින්නතුනි පැත්තකින් අරන් තියන්නේ. දරුවන්ටත් පුරුදු කරන්න ඕනේ මේ දේශනා බොහෝ දෙනෙක් අහන්න නිසා. ගෙදරක උනත් කුරුල්ලන්ට වෙනම කෑම දාන ලෑල්ලක්. දරුවෙක් වුණත් එහෙම දැම්මට පස්සේ අනේ දරුවා එහෙම දාලා කැම ටික දාලා ඈත ඉඳන් බලන් ඉන්නවා.
මොකද්ද? අද මන් දාපු කැම ටික බත් ටික කවුද කන්න ඉන්නේ කියලා. අනේ කුරුල්ලෙක් හරි ලේනෙක් හරි ඇවිල්ලා කාලා ගියාට පස්සේ දරුවට මහා පුදුම සතුටක් තියෙනවා. පුංචි කාලේ සතුන්ට සලකපු දරුවා ලොකු වෙනකොට දෙමව්පියන් නොසලකයි කියලා පින්නතුන හිතන්න බෑ. අන්න එහෙමයි පුරුදු කරන්න ඕනේ. ඊට පස්සේ බුදුහාමුදුරු දේශනා කරනවා බ්‍රාහ්මණ වරුනි මිනිස්සු ඉස්සර මිනිස්සුන්ට රටවැසියන්ට නොඑක් පැහැයෙන් යුක්ත ආසන. ඒ කියන්නේ ගෙදරක පාවිච්චි කරන බඩු මුට්ටු ආදී මෙතන කියන පින්නතුනි සයනාසන ආවාස යමක් තිබුණාද ගෙදර තියෙන යම්කිසි හොඳම දෙයක් තියෙනවා නම් ඒක දුන්නේ ශ්‍රමණ බ්‍රාහ්මනාදීන්ට කිව්වා. මේ දමල ගහන්නම් වාලේ පුස්කාපුවා පාවිච්චි කරන්න බැරි නරක වෙච්ච ඒවා එහෙම කවදාවත් ඒ ඇතෝ දෙන්නේ නැහැ කිව්වා. අද පින්නතුනි මියන්මාරේ වුණත් බුරුමේ වුණත් මිනිස්සු කඩේකට ගියාට පස්සේ බලන්නේ බුදුරජාන් වහන්සේට බුද්ධ පූජාව තියන ලස්සන භාජනයක් බලන්නේ. ඒ කියන්නේ මිනිස්සු ගෙදර තියෙන වටිනාම භාජනය තමයි බුදුරජාන් වහන්සේට බුද්ධ පූජාව තියන්නේ. ගෙදර තියෙන වටිනාම භාජනය මොකද්ද? ඒක තමයි බුදුරජාන් වහන්සේට බුද්ධ පූජාව තියන්නේ. ඒක තමයි බුදුරජාන් වහන්සේට පෑන් එක තියන්නේ. කොච්චර ලස්සනයිද? ඒ කියන්නේ වරදින්නේ නැහැනේ පින්නතුනි. වරදින්නේ නැහැ. ඇයි පින්නතුනි? ඒ හැම දෙයක්ම ලැබිලා තියෙන්නේ පෙර සංසාර දීපු නිසා මිනිස්සු කල්පනා කරනවා දැනුත් යමක් දුන්නොත් තමයි ඊළඟ ජීවිතේ කාටවත් අත නොපා ජීවත් වෙන්න පුළුවන් ශක්තිය ලබාගෙන හරින්න පුළුවන් කියලා. ඊට පස්සේ මෙතන කියනවා ඉස්සර බ්‍රාහ්මණ වරුනි නොදිනිය යුතු දේවල් දැහැමින් රක්නා ලද්දාහු මිනිස්සු යම් කිසි කෙනෙක් තමන්ගේ ගෙදරට ආවට පස්සේ කවදාවත් මිනිස්සු ගේ ඇතුළට ගන්න නැතුව හිටියේ නෑ කියනවා. මේක මේ කියන්නේ කවුරුත් හොරකම් කළේ නෑ කියලා. දැන් මිනිස්සු 4-5 ගෙදරට එනව නම් මේ ඉස්සර ඒ හැමදෙනාම ගෙදරට ගත්තා. බය නැතුව ගෙදරකට ගන්න පුළුවන්. ඇයි දන්නවා කවුරු ආවත් බඩුවක් මුට්ටුවක් අතපත ගාගෙන අන්න හරියන්නේ නෑ කියලා. කොච්චර ලස්සනයිද? අද මොනතරම් වට කරගෙනද අපි ජීවත් වෙන්නේ. ඒ කියන්නේ එහෙම ඉස්සර මිනිස්සු ගෙවල් දොරවල් läල්ලා තිබුණා. ඔයා ඉන්න එපා. ඔයා ඉන්න එළියෙන් ඉන්න. ඔයා විතරක් ඉන්න. එහෙම කවුරුත් මේ පිරිසක් ආවත් පැත්තක් පිරිසකට තියලා පැත්තක් ඇතුළට අරගෙන පිරිසක් එහෙම කවදාවත් වැඩ කරන්නේ නැහැ කිව්වා. මේ දේශනාවේ කියනවා හරියට ඇතුළතදීත් පිටතදීත් මව්පියන් මෙන් පිට මිනිස්සුත් විශ්වාස කළා. අම්මා තාත්තා යම් විදියකට විශ්වාසද පිට මිනිස්සුත් ඉස්සර මිනිස්සුන්ට විශ්වාසයි කිව්වා. කොච්චර ලස්සනයිද? ඊට පස්සේ කියනවා මෙහෙම වෙනකොට බ්‍රාහ්මණ වරුනි අට්ඨ චත්තාරීසකං වස්සානි කෝමාරං බ්‍රහ්මචරියං චරින්සුතේ. ඒ කියන්නේ අවුරුදු 48ක් තිස්සේ ඒ ඇත්තෝ බ්‍රහ්මචාරී ජීවිතයක් ගත කළා. ඉස්සර මිනිස්සු අවුරුදු 48ක් තිස්සේ බ්‍රහ්මචාරී ජීවිතයක් ගත කළා. එතෙක් ඒ ඇත්තෝ කරන්නේ මොකද්ද? ඉගෙන ගන්න එකයි සිල් ලකින එකයි විතරයි. ඉගෙන ගන්නවා සිල් ලකිනවා අවුරුදු 48ක් වෙනකන්. හැබැයි ඉන් පස්සේ බුදුහාමුදුරු දේශනා කරනවා දැන් බොහෝ වයසක් ගෙවිලා අපිට දැන් අවුරුදු 48යි කියලා අඹුවන් මිලට ගත්තේ නැහැ. මේ කියන එක පින්නතුන් තේරෙනවනේ. අඹුවන් ඒ කියන්නේ තමන්ගේ අවස්ථාව ඉටු කරගන්න කවදාවත් අඹුවන් මිලට ගත්තේ නැහැ. අන්‍යෝන්‍ය ප්‍රේමයෙන් ඔවුන් එක්ක බොහොම සංවාසයෙන් බොහොම සතුටින් ජීවත් වුණා කියනවා. හැබැයි අවුරුදු 48න් පස්සේ අඹුවක් හොයන්නේ, බිරිඳක් හොයන්නේ, ස්වාමියෙක් හොයන්නේ ඇයි? බුදුහාමුදුරු දේශනා කරනවා තමන්ගේ પરම්පරාව විනාශ වේ කියන බය නිසා තවත් අඹුවක් හොයනවා කිව්වා. ඒ අවුරුදු 48න් පස්සේ මේ අටුවාවේ සඳහන් වෙනවා පින්නතුනි මේ බිය නොවිය යුතු කරුණු 4කට පින්නතුනි බිය වෙනවා. ඒ කවුද? ගැඩිවිලා පොළොවේ පස් ඉවර වෙයි කියලා වැඩිපුර කන්නේ පොළොවේ පස්. වැඩිපුර මේ ගැඩිවිලා පොළොවේ පස් කන්නේ බොහොම ටිකයි. ඌට හරි බයයි පොළොවේ පස් ඉවර වෙයි කියලා. ඊට පස්සේ කියනවා කිරලා බිත්තර දාලා ඌ කකුල් දෙක උඩ තියාගෙන ඉන්නවා. ඇයි යහස කඩාපාත් වෙයි කියලා බයට. ඊට පස්සේ මේ දියකාව කවදාවත් මේ පොළොව ඇවිදිනකොට හිමින් ඇවිදින්නේ නැහනේ. ඌ බලන්නකෝ දියකාව පාතේ කියන්නේ කකුල් දෙක තියෙනකොට ඌ හයි හයියෙන් යන්නේ. දියකාව කොහෙත්වත් හිමීට ගමනක් නැහනේ. ඇයි දියකාව හරි බයයි පොළොව හෙලවේ කියලා.
ඊට පස්සේ කියනවා බමුණෝත් කුල પરම්පරා විනාශ වෙයි කියන බය නිසා කරන්නේ මොකද්ද? විවාහ ජීවිතයකට යනවා. ඊට පස්සේ බුදුහාරු දේශනා කරනවා ඉස්සර බ්‍රාහ්මණවරුනි මිනිස්සු බ්‍රහ්මචාරී වාසය කරපු එක කීකරු බව, ඒ වගේම තපස, ඉවසීම, අවිහිංසාව මේ කරුණු යම්කිසි මිනිස්සෙක් ළඟ තියෙනවා නම් ඕන සබාවක් කියන්න කවදාවත් මැලි වෙන්නේ නැහැ කිව්වා. ඒ කියන්නේ මිනිහෙක්ගේ ගුණයක් තියෙනවා නම් ඕන සබාවක මිනිහෙක් නැගිටලා කියනවායි කිව්වා මෙයාටද වැඩක් බාර දෙන්න පුළුවන් හොඳ මිනිස්සෙක්. ඒ කියන්නේ හැම කෙනාම ඒ කියන්නේ අනුන්ගේ ගුණේ වර්ණනා කළා කිව්වා. කවදාවත් ගුණ මකු ඒ කියන්නේ අනුන්ගේ ගුණය කවදාවත් මකා දාන්නේ නැහැ කිව්වා. ඒක මනුෂ්‍ය ධර්මනේ. අද ගුණයක් තිබුණත් පින්නතුණිය ඒක මකලා දානවනේ. මේ ලෝකේ මතක තියාගන්න මිනිස්සෙක් වරදක් කළා කියලා ඒ මිනිස්සයා සදහටම පින්නතුණි වැරදිකාරයෙක් කරන්න හොඳ නැහැ. හැබැයි මේ ලෝකේ ස්වභාවය තමයි මිනිස්සෙක් වරදක් කළාම ඒ වරද විතරයි සමාජගත වෙන්නේ. ඒ වරදත් එක්ක මිනිස්සයත් නරක වෙලා තමයි සමාජගත වෙන්නේ. නමුත් යම් දවසක මේ මිනිස්සයා වරදින් මිදුණා කියමුකෝ. හොඳ පැත්තට ආව කියමුකෝ. ඒ පැත්ත කතා කරන්න. ඒ පැත්ත කතා කරන්න කවුරුවක්වත් නැහැ. බුදුහාමුදුරු කවදාවත් එහෙම කළේ නැහැ. පින්නතුනි ඉස්සරත් මිනිස්සු වැරදි කළා නැත්තේ නෑ. නමුත් වැරදින් මිදිලා හොඳ පැත්තට ආවට පස්සේ බුදුහාමුදුරු ඒ හොඳ තමයි වැඩිපුරම මේ මිනිස්සයා කතා කළේ. ඇයි? යම්කිසි අයට උත්සාහයක් තියෙනවා පින්නතුනි වරදින් මිදෙන්න ඕන කියලා උත්සාහයක්. ඒ නිසා මේ අකුසල් කරපු අය පිළිබඳව ඊළඟ භවයේ නිගමනයේටනකොට අපිට ඒව හරියට තීරණය කරන්න බෑ. අපි පින්නතුනි මිනිස්සුගේ භවයක් තීරණය කරන්න ඊළඟ ගතිය තීරණය කරන්නේ ජීවත් වෙච්ච විදිය බලලානේ. ඒ කියන්නේ ඉන්න කම්මගලේ බීප් එක අනිවාර්යෙන් යන්නේ නැත්නම් අපායට තමයි කියනවා. එහෙම කියන්න බෑ. බුදුහාරු දේශනා කරනවා කුසල කරනවා සුගතිය උපදිනවා. කුසල කරනවා දුගතිය උපදිනවා. ඔන්න මත දැන කුසල කරනවා දුගතිය උපදිනවා. අකුසල කරනවා දුගතිය උපදිනවා. අකුසල කරනවා සුගතිය උපදිනවා. කොහොමද එහෙම වෙන්නේ? ඔය හතරෙන් දෙකක් පිළිබඳවනේ ප්‍රශ්නේ තියෙන්නේ. අකුසල කරනවා දුගතිය උපදිනවා. ඒක හරි. අකුසල කරනවා සුගතිය උපදිනවා. අකුසල් කළත් කොහොමද සුගතිය උපදින්නේ? බුදුහාමුදුරු දේශනා කරනවා කෙනෙක් ජීවිත කාලෙම අකුසල් කළත් මහණෙනි ඒ ඇත්තා ජීවිතේ මුල හරි මැද හරි අග හරි ඔය ජීවිතේ කොතනක හෝ වෙලාවකදී පුංචි හරි කුසලයක් කරගන්නවා. ඒ කරගත්තු කුසලය ඔහුට මරණාසන්න මොහොතේ මතක් වෙනවා. ඒ මතක් වීම හේතු කොටගෙන උපදිනව කොහෙද? සදාකාලිකව නෑ. తాවකාලිකව උපදිනව සුගතියේ. තේරුණානේ? නැතුව මේ අකුසල කරලා අවසාන මොහොතේ පිරිත් අහයිද්දි මරුණයි කියලා කවදාවත් පින්නතුණු නියම සදාකාල සුගතිය උපදින්නේ නෑ. අර පිරිත් අහපු නිසා නැත්නම් අවසාන මොහොතේ පින්කමක් මතක් කරගත්තු නිසා බණපදයක් අහපු නිසා අටපිරිකරක් අවසාන මොහොතේ හරි අතගස්සලා පූජා කරපු නිසා ඒ වෙනුවෙන් පින්නතුණි ගිහිල්ලා උපදී සුගතියේ తాවකාලිකව. එතකොට හිතන්න එපා මේ අකුසල කරගත්තු කෙනෙක් සදාකාල සුගතිය උපදින්නේ නැහැ. ඒකයි කිව්වේ අකුසල කරනම සුගතිය උපදිනවා. නමුත් මතු පිටින් දිවස් නුවණක් උපදවාගෙන බලන කෙනෙකුට තේරෙන්නේ දෙයනේ අකුසල කරගත්තු අය තන් ඉන්නව සුගතියේ. දිවස් නුවණක් කෙලෙස් නැසලා සමාධියක් උපදවාගෙන දිවස් නුවණක් උපදවා ගන්න පුළුවන් නේ. ඒ දිවස් නුවණක් උපදවාගත්තු කෙනෙකුට පුළුවන් කෙනෙක්ගේ මේ ලෝක ජීවත් වෙච්ච කෙනෙක්ගේ ඊළඟ ගතිය පිළිබඳව දැකලා කියන්න පුළුවන්. එතකොට එයා දකින්නේ කොහොමද? දෙයනේ මේ මනුස්සයා ඉන්නකම්ම කරගත්තේ අකුසල් ආන්න ඉන්නවා සුගතියේ. නමුත් ඒක විභාග කරන්න පුළුවන් කර්ම විභාගයක් නේ. ඒක කරන්න පුළුවන් කාටද? ලෞතර බුදුරජාණන් වහන්සේට. ඒකයි කිව්වේ අපි මේ කෙනෙක් ජීවත් වෙච්ච විදිය බලලා මිනිස්සුන් අතනයි මෙතනයි ගිහිල්ලා ඉපදුනේ කියලා අපිට තීරණය කරන්න බෑ පින්නතුනේ. කොච්චර ලස්සනයිද? ඒ වගේම තවත් කෙනෙක් ඉන්නවා කුසල කරනවා දුගතිය උපදිනවා. එතකොට කුසල කරගත්තු කෙනෙක් දුගතිය උපදින්නේ. ඒතර වගේ තමයි. ඒ ඇත්තත් ජීවිතේ මුල හරි මැද හරි අග හරි කරගත්තු අකුසලයක් අවසාන මොහොතේ මතක් වෙනවා. ඒ අකුසලයක් මතක් වීම හේතු කොටගෙන తాවකාලිකව උපදිනවා දුගතියේ. නමුත් වැඩිපුර කළ තියෙන්නේ කුසලයේ නිසා. කුසලයේ තමයි පින්නතුනි බලවත් වෙන්නේ.
ඒ නිසා මරණකොට මේ පින්කම් මතක් වුණත් එකයි නොවුණත් එකයි අපි බොහෝ වෙලාවට කියන දේශනාවක් තමයි ඒ වෙලාවේ කරන පින්කම සතුටින් කරන්න ඕනේ. අද බොහෝ දෙනෙක් කියන්නේ හාමුදුරුවනේ මේ මොන පින්කම් කළත් වැඩක් නැහැ මරණකොට මතක් කරගන්න බැරි වුණොත් මතක් වුණත් එකයි නොවුණත් එකයි කුසලයේ වැඩි කරගන්න අවසාන මොහොතේ අකුසලයක් මතක් වුණත් කමක් නැහැ පින්නතුනේ ඒ తాවකාලිකව දුගති ඉපදී නමුත් බලවත් වෙලා තියෙන මොකද්ද කුසලයනේ. දැන් මල්ලිකා දේවිය මතකයිනේ. ඔව් මල්ලිකා දේවිය කුසල්මයි කරගත්තේ. නමුත් මල්ලිකා දේවියට අවසාන මොහොතේ අකුසලයක් මතක් වුණානේ. ඒ අකුසලෙ පින්නතුන් දන්නවනේ. ජීවිතේ මුලද මන්ද මැදද මන්ද අගද මන්දා කුමරේ අකුසලයක් කරගත්තා. ඒට ඒක තමයි අවසානයේ මොහොත මතක් වුණේ. නමුත් බලන කෙනෙකුට තේරෙන්නේ මොකද්ද? දෙයනේ අච්චර කුසල කරගත්තු මල්ලිකා දේවිය අන්නින්නේ දුගතියේ. නෑ. ඒ දුගතියට ගියේ දවස් හරියට හරි දවස් 7කට. ඒක ලස්සනයි මතක තියාගන්න. ඒ නිසා බොහෝ දෙනෙකුට තියෙන ප්‍රශ්නනේ. දැන් අපිට සතුට වෙන්න පුළුවන් අනේ පිරිත් ආයිද්දීම මැරුණේ, බණ ආයිද්දීම මැරුණේ, කාටවත් කරදරයක් නින්දෙම මැරුණේ. වාසනාවන්ත මරණයක්. නිසා අකුසල කරපු කෙනෙක් අපිරිත් ආයිටියයි කියලා සදාකල් සුගතිය උපදින්නේ නැහැ පින්වත්නි. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඊට පස්සේ බ්‍රාහ්මණවරුන් ඉස්සර මිනිස්සු අතර ශක්තිය තියෙන මිනිස්සු, බලය තියෙන මිනිස්සු, මහා ධනෙ භෝග සම්පත් තියෙන මිනිස්සු ඉස්සර හිටියා. ඒ භෝග සම්පත් ධනෙ පාවිච්චි කරලා යම්කිසි කෙනෙක්, ඒ කියන්නේ හයිහත්තිය තියෙන මිනිස්සු ඉන්නේ, යමක් කරන්න පුළුවන් මිනිස්සු, ඒ මිනිස්සුවත් බුදුහාමුදුරු දේශනා කරනවා මේ තුනං ධම්මං සුපිනන්තේපි නාගමා. ඒ කියන්නේ සිහිනෙන්වත් මෙවුන් දම් සේවනයකට කවදාවත් ගියේ නෑ. ඒ කියන්නේ සල්ලි විසි කරලා තමන්ගේ අවශ්‍යතාවයෙන් ඉටු කරගන්න ඉස්සර මිනිස්සු කවදාවත් උත්සාහවන්ත උනේ නෑ. මෙතන කියනවා සිහිනෙන්වත් මෙවුන් දම් සේවනයකට ගියේ නෑ කිව්වා. ඒ කියන්නේ සල්ලි තිබුණු මිනිස්සුවත් අද සල්ලි විසි කරලා කොච්චරතරම් දේවල් කරනවද? ඊට පස්සේ බුදුහාමුදුරු දේශනා කරනවා බ්‍රාහ්මණවරුනි ඉස්සර මිනිස්සුන්ට හොඳට හාල් තිබුණා. මේ සූත්‍රයේම කියනවා. ඒ වගේම ඉන්න තැන හොඳට තිබුණා. ඒ වගේම වත්තපිටිය හොඳට තිබුණා. ඊට පස්සේ හොඳට ගිතෙල් තිබුණා. ඒ කාලේ හරි වටිනවනේ. තල තෙල් තිබුණා. ඒ සියල්ලම රැස්කලේ බ්‍රාහ්මණවරුනි අධාර්මිකව නෙවෙයි දහඩිය මහන්සියෙන් මිනිස්සු හම්බ කරගත්තා. අනුන්ගේ වෙන් කපන්න ගියේ නැහැ, අනුන්ගේ වෙන් කොටන්න ගියේ නැහැ. තමන්ගේ දහඩිය මහන්සියෙන් පොළව කොටලා යමක් හම්බ කරගත්තද ඒකෙන් තමයි සියල්ල රැස්කලේ. එහෙම රැස්කලා කියනවා යාගයක් එළඹි කල්ලි උපට්ඨිතස්මින් යඤ්ඤස්මින් නාස්සුගාවෝ හනින්සුතේ. මේ කියන්නේ යාගයක් එළඹි කල්ලි කවදාවත් නාස්සුගාවෝ හනින්සුතේ කවදාවත් හරක් මරුවේ නැහැ කිව්වා. මොන බලන්න. සිව්පාසත්තු හිර කරගෙන හිටියේ නෑ. ඒ මිනිස්සුන්ට යාගයක් කියන්නේ මේ දානයක්. ඒ කියන්නේ තවත් කෙනෙකුට මේ ආහාර වේලක් දෙන්න සූදානම් වෙනකොට ගිතලින් තලතලින් හදපු දෙයක් ධාර්මික උපයාස අපාගත් දෙයක් දුන්න මිසක නාස්සුගාවෝ හනින්සොතේ කවදාවත් ඒ යාගයට ඒ දාණයට හරක් මැරුවේ නෑ. නාස්සුගාවෝ හනිස් ගාවෝ කියන්නේ හරකට. හනිසු කියන්නේ මේ නසනවා. නාස්සුගාවෝ කියන්නේ හරක් මැරුවේ නෑ කිව්වා ඉස්සර. ඊට පස්සේ බුදුහාර දේශනා කරනවා යතා මාතා පිතා භාතා අඤ්ඤේ වාපච ඥාතකා ගාවෝ නෝ පරමා මිත්තා යාසු ජායන්ති ඕසදා. මේ කියන්නේ බ්‍රාහ්මණවරුන් ඉස්සර අම්මා තාත්තා නෑයා බෑනා යම්බඳු වෙද්ද ඔවුන් තුල යම්කිසි කරුණාවක් මෛත්‍රියක් අම්මා තාත්තා නෑයා බෑන කෙරෙහි යම්කිසි කරුණාවක් මෛත්‍රියක් හටගත්තාද ගාවෝ නෝ පරමා මිත්තා ගවයත් අපගේ කවුද? හරියට හරි මිත්තා ගවයත් අපගේ මිත්‍රයෙක් කිව්ලා. එහෙමයි මිනිස්සු සැලකුවේ කිව්වා. අද උනත් ඉන්දියාවේ එහෙමනේ. මිනිස්සු ගෙවල් හදලා ගවය ඇතුලේ මිනිස්සු එළියේ. ඒ කියන්නේ ඒ තරම් සලකනවා. මොන බලන්න මේ ಗುಣධර්ම නැති වෙලා ආශත් පිරිහිලා පින්නතුනේ අන්තිමට බුදුහාඳුර මේ කියන ටික. ඊට පස්සේ භාගතුන් වහන්සේ වදාලා ගවයෝ කියලා කියන්නේ බ්‍රාහ්මණවරුනි ආහාර දෙනවා. ගවයෝ කියලා කියන්නේ බලය දෙනවා. ගවයෝ කියලා කියන්නේ වර්ණය දෙනවා. ගවයෝ කියලා කියන්නේ සැපේ දෙනවා. මේ කරුණ දැනගෙන කවදාවත් මිනිස්සු ඉස්සර
හරක් මැරුවේ නැහැ. කුමක් නිසාද? ගවයෝ කියලා කියන්නේ ආහාර දෙනවා, බලය දෙනවා, සැපය දෙනවා, ඒ වගේම වර්ණය දෙනවා. මේ කාරණා නිසා හරක් මැරුවේ නැහැ. නමුත් අන්තිමට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්නතුනි මෙතන බ්‍රාහ්මනා සේහි ධම්මේහි කෙච්චා කිච්චේසු උස්සුකා යාව ලෝකේ අවත්තින්සු සුඛ මේදිත්තයම් පජා. මිනිස්සු මේ විදියට සත්තු මරන්න නැතුව, ගවය මරන්න නැතුව ධාර්මික ජීවිතයක් ගත කරපු නිසා යම් තාක්කල් ලෝකේ සිරිත් විරිත් දහමින් ආදී මේ සියල්ලෙන් පෝෂණය වෙලා ලෝකේ පැවතුනාද මේ බ්‍රාහ්මණ ප්‍රජාවම් පින්නතුනි එදා සැපෙන් සැපයටමපත් වුණා කිව්වා. ඒ කියන්නේ කිසි මිනිහෙක් පාගගෙන ඉස්සරහට යන්නෙත් නැහැ. ගියත් යන්නේ ඔක්කොම අරගෙන එක්කෙනෙක්වත් පහු කරන්නේ නැහැ. හැමෝම එක වගේ. ඒ කියන්නේ රජ්ජුරුවන්, ඒ කියන්නේ එදා ඉන්න බලපුලුවන්කාරකම් තියෙන මිනිස්සුන්ටත් සිහිනෙන්වත් මෙවුන්දම් සේවනයකට ගියේ නැහැ කියලා කියන්නේ. තවත් මොකක්ද අහන්නේ? සිහිනෙන්වත් මෙවුන්දම්සේ එච්චර සල්ලි තිබිලත්. ඔන්න බලන්නකෝ. ඊට පස්සේ බුදුහාරෝ දේශනා කරනවා එහෙම නිසා සැපෙන් සැපයටපත් වුණා. අන්තිමට කියනවා මේ මිනිස්සු අතර මේ වෙනකොට මහණෙනි මේ බ්‍රාහ්මණවරුනි සිද්ධ වුණ එකම දේ තමයි එකිනෙකා බෙදෙන්න පටන් ගත්තා. ඒ කියන්නේ කෙනෙක් සැප විඳින්න පටන් ගත්තා, තව කෙනෙක් දුක් විඳිනවා. එහෙම දුක් විඳිනකොට මේ කියනවා භෝග සම්පත් පතමින් සමහර මිනිස්සු අවිද්‍යාවක් ඇති කරගත්තා. අවිද්‍යාව කියන්නේ අනේ මිනිස්සුන්ට නොවේවා මේවා මට වේවා කියලා. එහෙම දකින්නකොට සැප විඳින මිනිස්සු දකින්නකොට දුප්පත් දුක් විඳින මිනිස්සු හිතනවලු මේ මිනිස්සු ඇතුන්ගේ පිට යනවා, අපි පයින් යනවා. ඔන්න බලන්න බෙදෙන හැටි. ඊට පස්සේ කියනවා මේ මිනිස්සු මේ ලොම් මැත්‍රී වල නිදා ගන්නවා, හොඳ සහන් වල, අපි මේ පැදුරු කඩමාල්ලක නිදා ගන්නවා. මේ මිනිස්සු රස භෝජන අනුභව කරනවා, අපි මේ ගයක් ගාන ගිහලා හිඟා කාලා පින්ඩපාතේ ගිහලා අපි ජීවත් වෙනවා. මෙහෙම වෙනකොට පින්වත්නි බුදුහාමුදුරෝ දේශනා කරනවා අන්තිමට මිනිස්සු යාගයට, ඒ කියන්නේ කෑම වේලක් දෙනකොට හරකක් මරන්න පටන් ගත්තා. අච්චර අහිංසකව හිටපු හරක මරන්න පටන් ගත්ත. මේ දේශනාවේ කියනවා පින්වත්නි ඒ හරක මරන්න කල පුරා දොවන හීලෑ වූ ගව දෙන්නෝ කරන්නේ මොකද්ද? ගවයාගේ වම් අතින් අල්ල ගන්නවා ගවයාගේ අගින්. වම් අතින් ගවයාගේ අගින් අල්ලගෙන දකුණු අතින් ගන්නවා පිහිය. පිහිය අරගෙන ගවයාගේ බෙල්ලට පළවෙනි වතාවට පිහිය තිබ්බා. මිනිස්සු කඩුව තිබ්බා. මන්නේ තිබ්බා. ඒ ගවයාගේ බෙල්ලට කඩුව තියෙන දවසේ බ්‍රාහ්මණවරුනි මේ ලෝකේ ගවය ඇඬුවා. ගවය අඬපු කඳුළු මේ මහ පොළොවට වැටුණා. නමුත් ඒ ගවයයි කඳුළු දැක්කේ මිනිස්සු විතරක් නෙවෙයි, දෙවියනුත් ඒ ගවයන් කඳුළු දැක්ක කිව්වා. මතක තියාගන්න, හරකගේ ගවයාගේ බෙල්ලට කඩුව මන්නේ පිහිය තියපු දවසේ තමයි දෙවියන් මේ ලෝකේ දුක් වුණා කියන්නේ. එදා තමයි දෙවියන් කියලා තියෙන්නේ අදම්මෝ ඉතිපක්ඛන්දුං යං සත්තං නිපතේ ගවේ. අයියෝ ලස්සනට තිබුණු මනුස්ස ලෝකේ දැන් අධර්මයක් උපන්නා. අච්චර අහිංසක ගවයාගේ බෙල්ලටත් මේ මිනිස්සු කඩුව තිබ්බනේ. එදා දෙවියන් කිව්වලු අයියෝ ලස්සනට තිබුණු මනුස්ස ලෝකේ අපරාධේ අධර්මයක් උපන්නා කියලා. සම්මාදිට්ඨික දෙවියන් මෙහෙන් ගියේ ගවය මරන්න පටන් ගත්ත දවසේ. ඔන්න බලන්න. සම්මාදිට්ඨික ඒ කියන්නේ අනිත් අය මරණ එක හොඳයි කියන්නේ මේ කියන්නේ. අච්චර ආයුෂක් දෙන, වර්ණයක් දෙන, සැපයක් දෙන, බලයක් දෙන, හැම දෙයක්ම දෙන, කිසිම දෙයකට කරදරයක් නැති අහිංසක ගවයාගේ බෙල්ලටත් පින්නතුනි කඩුව තියන්න පටන් ගත්තනේ. මන්නේ තියන්න පටන් ගත්තනේ. එදා තමයි සම්මාදිට්ඨික දෙවියන්ගේ ඒ බැල්මත් නැති උනේ පින්වත්නි. ඒකයි කියන්නේ ඒ ගවයයි කඳුළු දැකලා දෙවියන් කියලා තියෙනවා අයියෝ ලස්සනට තිබුණු මනුස්ස ලෝකේ අධර්මයක් දැන් උපන්නා කියලා. ඔන්න වෙච්ච දේ. ඊට පස්සේ බුදුහාඳුරු දේශනා කරනවා තයෝ රෝගා පුරේ ආසුං ඉච්ඡා අනසනං ජරා පසූනංච සමාරම්භා අට්ඨානෞතිමාගමං. බ්‍රාහ්මණවරුනි ඉස්සර මිනිස්සුන්ට තිබුණු ලෙඩ තුනයි කිව්වා. එකක් තමයි ආසාව, කුසගින්න, ජරාවටපත් වීම. ලෙඩ තුනයි කිව්ව තිබ්බේ. නමුත් හරක මරන්න පටන් ගත්ත දවසේ ලෙඩ තුන
අට බවට පත් වුණා. අට්ඨා නෞති මාගමෝ. ඉස්සෙල් ලෙඩ තුනයි තිබුණේ. එකක් තමයි ආසාව, අනිත් එක තමයි කුසගින්න, අනිත් එක තමයි ජරාවටපත් වීම. ලෙඩ තුනයි තිබුණේ හරක මරන්න කලින්. නමුත් හරක මරපු දවසේ ඉඳලා ලෙඩ තුන 98 බවට පත් වුණා. ඒකනේ කියන්නේ 890ක් රෝග, 990ක් ව්‍යාධි. ඔතනින් තමයි පටන් ගත්තේ. ඒකයි බුදුහාමුදුරු දේශනා කළේ ඉස්සර මිනිස්සු හරි හොඳයි බ්‍රාහ්මණවරුනි. දැන් එහෙම නෑ. මිනිස්සුන්ගේ මනුෂ්‍ය ධර්මත් පිරිහිලා මේ ගවයත් අන්තිමට මරන්න පටන් ගත්තා. කොච්චර බෙදුනද කියනවනම් තමන්ගේ බිරිඳ තමන්ගේ ස්වාමියා ගව ඝාතනයේ කොතනක හෝ ඉන්නවනම් බිරිඳත් ස්වාමියා හෙලා දුටුවා කියනවා. ඒ කියන්නේ තමන්ගේ බිරිඳවත් ස්වාමියා ගණන් ගන්නෑ. හරක් මරණ තැනක හිටියත් හරක් මරණ උපදේශ මොකක් හරි තැනක හිටිය ගෑවිච්ච තැනක හරි තිබුණොත් ඒ කාන්තාව පවා තමන්ගේ ස්වාමිය හෙලා දැක්ක කියනවා. මේක තමයි දේශනාව. අන්තිමට කියනවා මේ බ්‍රාහ්මණවරු ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේගේ දේශනාව බොහොම ලස්සනයි. අපි බලාපොරොත්තු වුණාටත් වඩා ඔබ වහන්සේ දේශනාව ලස්සනට සිද්ධ කළා. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ අඳුර හිටපු කෙනෙකුට තෙල් පහනක් දැල්ලු වගේ නොඑක් ක්‍රමයෙන් උදාහරණ අරගෙන භාග්‍යවතුන් වහන්සේ අපිට ධර්මයේ දේශනා කළා. ඊට පස්සේ අද ඉඳලා බුදුහාමුදුරුවනේ අපි ඔබ වහන්සේගේ ධර්මයත් භික්ෂු මහා සංඝයාත් සරණ යනවා කියලයි දිවි හිමියෙන් සරණ ගිය උවසුවන් කොට දරා ගන්නාසේක්වා කියලයි පින්නතුනි මේ දේශනාව හමාර වුණේ. අද අපි ඉගෙන ගත්තේ කුද්දක නිකායේ සුත්ත නිපාතේ චුල්ල වග්ගයේ සඳහන් වන බ්‍රාහ්මණ ධම්මික සූත්‍ර දේශනාව. මේ දේශනාව ශ්‍රවණය කිරීමෙන් පහල කරගත්තා වූ සියලුම කුසල් බෙලෙන් පින්වත් හැමදෙනාටම උතුම් අමාමා නිර්වාණ බෝධියම සාක්ෂාත් වේවායි සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. අද මේ සජීවී ධර්මානුශාසනාවෙහි දායකත්වයේ භාරගෙන කටයුතු කළේ කළුබෝවිල පන්සල පාර ජයමාවත පදිංචි අශෝකා විජේනායක මෑණියන්, ඒ වගේම ආසිරි විජේනායක පුතුණුවන්, ලහිරු විජේනායක පුතුණුවන් ඇතුළු පවුලේ දරුවන් සෑම දෙනාම එකතුව බොහෝම ශ්‍රද්ධාවෙන් සිද්ධ කළ මේ පින්කමේදී බලාපොරොත්තු වන්නේ මීට 3 මාසයකට කලින් මිය පරලොව සපත්වන්තේ දුණු අධිනීතිඥ කරුණාසේන විජේනායක මහත්මයා අපේ අශෝකා විජේනායක මෑණියන්ගේ ආදරණීය ස්වාමි පුරුෂයාණන්, ඒ වගේම ආශ්‍රි පුතුණුවන්ගේත් ලහිරු පුතුණුවන්ගේත් ආදරණීය තාත්තා මේ පින් අනුමෝදන් වේවා. කරුණාසේන විජේනායක මහත්මයාගේ සසර ජීවිතයේ පරලොව ජීවිතයේ සුවපත් වේවා. උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයත් අවබෝධ කොටගෙන නිවනින් සැනසෙන්නට පියාණන්ට මේ සියලු කුසල් හේතු වාසනා වේවායි සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. සංසාරගතව මේ පරලොව සැපත් වුණු සසරගත සියලු ඥාතීන්ටත් මේ පින් අනුමෝදන් වේවා. මේ කුසල් බලයෙන් අපිටත් ආශිර්වාද කරන අපේ බොරලන්දේ වජිරඥාන ස්වාමීන් වහන්සේ ප්‍රදාන කොට ඇති බෞද්ධ ආමාත්‍ය ජාලයේ කාර්ය මණ්ඩලයේ හැමදෙනාටමත් උතුම් ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලැබේවා. මේ ධර්මයේ ශ්‍රවණය කළ ලක්වැසි ලෝවැසි හැමදෙනාටමත් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධයෙන් සුඛ සහගත ප්‍රතිපදාවෙන් නිවන් අවබෝධ වේවා. ඒ ප්‍රාර්ථනාවත් ඇතිව අපි දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත් චිරං රක්칸තු රක්칸තු ත්වං සදා